දැන් තියෙන්නේ වෙනම ලොකු කෑල්ලක්. අපි මෙච්චරලා කරේ මොනවද මේ ඉන්වර්ස් එක හොයන ක්‍රමයක් නේ ගත්තේ. මං කිව්වා තව ක්‍රමයක් තියෙනවා කියලා. ඒ ක්‍රමය ටිකක් වැදගත්. ඒක අර ගොඩක් හැමතැනම එනවා. අපිට තියෙනවා මේට්‍රිසස් වල ට්‍රාන්ස්ෆෝමේෂන්ස්. මේ කියන්නේ මේට්‍රික්ස් එකක් අරගෙන එයාට කරන දේවල් මොකක් හරි මේට්‍රික්ස් එකකට ඒ වගේ තියෙනවා ස්පෙෂල් ට්‍රාන්ස්ෆෝමේෂන්ස්, එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන්ස් කියලා. තුනයි තියෙන්නේ. මේ තුන ටිකක් වැදගත්. මේ එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන් කියන්නේ ඇයි කියලා මම කියන්නම් පස්සේ. අපි ඉස්සෙල්ලා මේකෙන් නිකන් කරන විදිය මෙතඩ් එක බලමු. පස්සේ මේක ඇත්තටම වැඩ කරන්නේ ඇයි කියලා බලමු. හරි. එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන්ස් තුනක් තියෙනවා. පළවෙනි එක දැන් මෙහෙමයි. දැන් එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන්ස් කරපුවාම මොකක් හරි මේට්‍රික්ස් එකකට අපිට වෙන මේට්‍රික්ස් එකක් තමයි එන්නේ. يعني කලින් මේට්‍රික්ස් එකම නෙවෙයි එන්නේ. වෙන අලුත් මේට්‍රික්ස් එකක් එන්නේ. හැබැයි ඒ දෙන්න අපි කියමු A කියන එක්කෙනා මේට්‍රික්ස් එකක්. එයාට මොකක් හරි එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරාට පස්සේ අපිට එනවා B කියලා. හරි. කරාට පස්සේ එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරනවා Aට ඊට පස්සේ B කියලා එකක් එනවා. එහෙම කරා කියලා කියන්නේ වෙනම එක්කෙනෙක් නෙවෙයි. කියන්නේ වෙනස් එක්කෙනෙක් හැබැයි ඒ දෙන්න ඉක්විවලන්ට් කියලා කියන අපි. කියන්නේ සමාන නැහැ හැබැයි යම්සක් දුරකට ඒක එයා වගේ එකක් තමයි එතන තියෙන්නේ. එකම සිස්ටම් එක කියලා කිව්වත් කමක් නැහැ. සිස්ටම් එක කිව්වොතින් මම පොඩි අයිඩියාවක් දෙන්නම්. දැන් අපි ගාව තියෙනවා මේ equations සිස්ටම් එකක්. මම නිකන් බොරුවට දැම්මේ මේවා. කොහොම හරි දැන් මෙහෙම පද්ධතියක් ගමුකෝ. මේකෙදි අපි A level කාලෙදී කරනවා මොනවද? මම මේක එක කියලා ගන්නම්. සමගාමී සමීකරණ විසඳද්දී අපි කරන ඕනි තරම් මේවා හසුරවලා අලුත් සමීකරණ ගන්නවානේ. කියන්නේ මට පුළුවන් දැන් දෙක කියන මේ දෙක අරගෙන නෑ මෙහෙම කරමු. මං ගාව තියෙනවා තව එකක් මේක මම මෙහෙම ලියන්න. අවුලක් නෑ. දැන් මං කරනවා හරි කමන්න. මං කරනවා 3 කියන එක අරගෙන මට පුළුවන් ඒක දෙකෙන් බෙදන්න. කළා අලුත් ඉක්වේෂන් එකක් ගන්න පුළුවන්. අරකම නෙවෙයි. ඒකම නෙවෙයි වුණාට අපි මේක මම 3 ඩෑෂ් කියලා ගන්නම්. මේ 1 2 3 ඉක්වේෂන්ස් තුන සෝල්ව් කරලා අපි හිතමු xyz විසඳුම් තියෙනවා කියලා. ඒ xyz එන අගයන් ටික ඒ ටිකම එනවා අපි 1 2 3 නැතුව 3යි ඩෑෂ් නුයි අරගෙන හැදුවා තින්නේ නේද? ඒ වලදී අපි ඕනේ තරම් කරනවා. ඒ කියන්නේ මේක මේ වගේ එකක් නෙවෙයි. අපි ගමුකෝ දෙකෙන් 3න් එක අඩු කරනවා. 3 අරගෙන පළවෙනි ඉක්වේෂන් එක 3න් අඩු කරනවා. ඒතර 2x ඍණ 2x බිඳුව වෙනවා. අපිට අන්තිමට එන්නේ y ධන 2z බිඳුව x ධන y ධන 2z සමානයි ඍණ 1යි. දැන් මේ වගේ එකක් ගත්තත්
එහෙම එකක් අරගෙන අපි ඉස්සරහට හදාගෙන යනවා බය නැතුව XYZ එන්නේ එකම උත්තරේ කියලා හිතාගෙන. එහෙම වෙනවා අපි ඒක අර ඒ කාලේදී නිකන් ඔහේ කරාට ඒ කියන්නේ තේරුණානේ ඒක එහෙම අපිට පද්ධති දැන් මේ ඉක්වේෂන් එකම නෙවෙයි මෙතන තියෙන්නේ. හැබැයි ඒ සිස්ටම් එකට මුකුත් වෙනස් වෙලා නැහැ. ඒක තේරෙනවනේ කීප එක. يعني මේකම නෙවෙයිනේ මම ලියලා තියෙන්නේ. හැබැයි මේ තුන විසඳලත් එන්නේ එකම XYZ මේ වෙන අනිත් අලුතින් හදපු කට්ටියයි මේක වෙනුවට අලුතින් හදපු එක්කෙනෙක් එක්ක අපි ගිහිල්ලා අපි බැලුවොතින් එන්නෙත් එකම XYZ එකම ගෑන් ටිකම තමයි. අන්න ඒවා තමයි අපි නිකන් අර මෙතනදී විශේෂයෙන් කතා කරන්නේ අපි අර දැන් මෙහෙම අඩු කරපු එක දෙකෙන් බෙදපු එක අන්න ඒවා. දැන් තව වැඩිපුර එකක් තියෙනවා. ඒකට අමතරව මේ පද්ධතියේ ඒක නම් ඉතින් කියන්න ඕනේ නැහැ. කියන්නේ පද්ධතියේ පළවෙනි ඉක්වේෂන් එකේ දෙවෙනි ඉක්වේෂන් එකේ ඉන්ටර්චේන්ජ් කරනවා. ඒ කියන්නේ මේක ඉස්සෙල්ලා ලියලා මේක ඊට පස්සේ ලියනවා. එහෙම ලියුවා කියලා ඉතින් මුකුත්ම වෙනසක් වෙන්නේ නැහනේ. ලියන පිළිවෙල අපිට අදාළ නැහනේ. හැබැයි මේට්‍රිසස් වලදී ඒක පොඩ්ඩක් වැදගත්නේ. අපිට මෙතනදී මේ දෙන්න මාරු කරලා හිතුවත් එකයි එහෙමම තියලා හිතුවත් එකයි. සමහරවිට ලේසි වෙන්න පුළුවන්. මෙයා ලියන්න නැතුව කියන්නේ මෙයා ඉස්සෙල්ලා ලියන්න නැතුව මෙයා ලියන එක ලේසි වෙන්න පුළුවන්. එහෙම වෙනස් කරා කියලා තවුලක් නැහැ. අනිත් තවුලක් නැති වෙන ඒවා මොකක් හරි ඉක්වේෂන් එකක් අරගෙන ඒ හැම මේ අවයවයක්ම දෙකෙන් බෙදනවා. මොකක් හරි අගයකින් බෙදනවා. බිඳුව නොවන අගයකින් බෙදනවා හරි ගුණ කරනවා හරි එහෙම එකක්. අනිත් එක තමයි මොකක් හරි ඉක්වේෂන් එකකට වෙන එකෙක්ගේ මොකක් හරි මල්ටිපල් එකක් එකතු කරනවා. දැන් මෙතන මම කරලා තියෙන්නේ 3 කියන ඉක්වේෂන් එකට පළවෙනි එක අරගෙන ඍණ එකෙන් ගුණ කරලා මේකට එකතු කරලා තියෙනවා. අන්න එහෙම ඒවා කරන්න පුළුවන්. කරා කියලා XYZ එන්නේ එන අගය වෙනස් වෙන්නේ නැහැ. එතකොට මේ සිස්ටම් එකක් තියෙනවානේ. අපි ඒ ලෙවල් වලදීත් කරලා තියෙනවා සංගුණක ටික විතරක් අරගෙන A කියලා හදනවා. සංගුණක විතරක් අරගෙන A කියලා මේට්‍රික්ස් එකක් හදනවා. ඊට පස්සේ X කියලා කියන්නේ කොලම් මේට්‍රික්ස් එකක් මම ලියන්නම් අය. දැන් A වල ඉන්නේ 2 3 4 3 4 7 2 4 6 කියන මේට්‍රික්ස් එක. X වල ඉන්නේ කොලම් මේට්‍රික්ස් එකක් XYZ කියලා. සමානයි තව කොලම් මේට්‍රික්ස් එකක් 3යි 5යි 2යි කියලා. මෙතන ඉන්නේ අර සංගුණක ටික. තේරෙනවද කියන එක? ඒතර මට පුළුවන් මේ මේට්‍රික්ස් එකේ අරගෙන ඒ කට්ටියට අර දැන් සමීකරණ අරගෙන අපි කරන වැඩ ටික මේට්‍රික්ස් එකේ සංගුණක ටිකට විතරක් කරනවා. සංගුණක ටිකටයි මේ එහා පැත්තේ තියෙන කට්ටියට කරන්න ඕනේ. ඒ කියන්නේ XYZ ආයෙ ලියලා ඉන්න ඕනේ නැහනේ. හරි. ඒතර ඒ සිස්ටම් එකෙන් එන්නේ එකම උත්තර ටික. ඒතර මම අර ලොජික් වලදී ඉක්විවලන්ට් කිව්වා වගේ එතනදී අපි පාවිච්චි කරේ අර ඉරි තුනනේ. ඒක මතක නැත්තම් බලන්න ආය. මෙතනදී ඉක්විවලන්ට් මේට්‍රික්ස් එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ මේ සිස්ටම් එකම තමයි මෙතනත් තියෙන්නේ. කියන එක දැන් තේරෙනවා ඇති. XYZ හම්බ වෙන අගයන් ටික එකම අගයන් තමයි එන්නේ. හරි. එහෙම එන විදියට අපි බලමු මොනවද ට්‍රාන්ස්ෆෝමේෂන්ස් කියලා. Elementary transformations කියලා තුනක් තියෙනවා. Interchange of any column, any two columns or any two rows. කියන්නේ මේ වගේ එකක් ගන්නඩු. මේකේ මේ row එකයි interchange කරනවා. නැත්නම් columns දෙකක් interchange කරනවා. එහෙම අවුලක් නැහැ. කැමති විදිහකට අපිට මේ කියන්නේ මේක ඉස්සෙල්ලා ලියන්න පුළුවන්, මේ පේලිය ඉස්සෙල්ලා ලියන්න පුළුවන්. ඒ කියන්නේ ලියන පිළිවෙල අපිට එච්චර අදාළ නැහැ. වෙනස් කරන්න පුළුවන් සිස්ටම් එක වෙනස් වෙන්නේ නැහැ. හැබැයි ඒක ලිව්වට පස්සේ මේ එන අලුත් මේට්‍රික්ස් එක සමාන වෙන්නේ නැහැ ඒට. මොකද මේට්‍රික්ස් එකක්නේ. මේට්‍රික්ස් එකක් සමාන වෙන්නේ අර මාරු කරාට පස්සේ එන එකට. හැබැයි ආ ඉක්විවලන්ට් වෙනවා අලුත් එකට. ඒ කියන්නේ සමාන නෑ යා. මාරු කරාට පස්සේ. එතකොට අනිත් එක addition to any column or row
a multiple of any other column or row. ඒ කියන්නේ මම rows විතරක් දැන් කතා කරවද? ඒ කියන්නේ මේ පැත්තටම කරන එක columns වලටත් කරන්න පුළුවන්. මම rows ගැන විතරක් කතා කරන්න. මේ row එක අරගෙන මට පුළුවන් අලුත් එකක් ලියන්න. මෙහෙම එකක්. row 2 මාරු කරනවා R2 minus දෙවරක් R1. එතකොට පේනවා 4න් මේක අඩු වෙනවා බිඳුවයි දෙපාරක් ගුණ වෙලා. එතකොට මේක දැන් ඍණ 3 වෙනවා. ඍණ 8 කියලා. ඍණ 7යි. මෙහෙම කරපුවාම සමාන වෙන්නේ ඉක්විවලන්ට් වෙනවා. එතකොට මේ මේට්‍රික්ස් එක ඉක්විවලන්ට් මේකට අපි කරපු එක මේ සයිඩ් එකෙන් ලියන්න ඕනේ මේ විදිහට. ඒ විදිහටම මොකක් හරි කොලම් එකක් කරන්නත් පුළුවන්. හැබැයි ඕක කට්ටියට කොලම්ස් ඒවා කරන්න යන්න එපා. මේ පස්සේ ඇයි කියලා කියන්න. මේ වෙන තැන්වලදී කොලම් එකක් කරන්න ගියොත් කෙරෙන්න පුළුවන්. රෝ ඔපරේෂන්ස් ටික විතරක් කරන්න පුරුදු වෙන්න. අනිත් එක multiplication of each element of a column or row. මම columns ටික කියන ටික කපන්න. මේ multiplication of each element of a row by a non-zero constant. ඒ කියන්නේ මේ අලුත් එකක් ලියනවා මම කියන මෙහෙම එකක්. ඒතර මම කරලා තියෙන්නේ R3 කියන එක කෙනාව ගෙනියලා තියෙන ඍණ එකවරක් R3ට. දැන් මම කිව්වා අර මොකක් හරි එකක් ගෙනෙල්ලා එකට එකතු කරද්දි ඒ එකතු දැන් කරන්නේ R2ටනේ. එයාට මොනවත් කරන්න එපා. වෙන කට්ටියට විතරයි මෙහෙම ගුණ කරන සංගුණක දාන්න පුළුවන්. අනිත් කට්ටියට. ඒ කියන්නේ තව රෝ මෙහෙම එකක් ඕන දාන්නත් පුළුවන්. 3 වරක් R3 ඔය කැමති විදියට. ඒ කියන්නේ එක රෝ එකක් ගෙනෙල්ලා විතරක් නෙවෙයි තව දෙකක් අරගෙන කොහොම හරි කම්බිනේෂන් එකකින් මේකට එකතු කරන්න පුළුවන්. ස්ටෙප්ස් දෙක කරන වැඩේනේ මෙතන කරලා තියෙන්නේ. එකම ඔපරේෂන් ටයිප් එකකින් හින්දා එකට කරාට අවුලක් නැහැ. හැබැයි දැන් මේක තුන්වෙනි ටයිප් එකනේ. තුන්වෙනි ටයිප් එකයි දෙවෙනි ටයිප් එකයි එකට කරන්න යන්න එපා. ඒ කට්ටිය බලනවා අනිවාර්යෙන් ඔය කට්ටිය කරලා තියෙනවා දැන් එක්ක මේක එකපාර කරන්න. ඒ කියන්නේ එක්ක පළවෙනි එක කෙරෙන්න ඕනේ. interchange of ඒ කියන්නේ rows දෙකක් මේ interchange කරනවා. දෙවෙනි එක මොකක් හරි row එකක් ගෙනල්ලා තව row එකකට එකතු කරනවා හරි අඩු කරනවා හරි හැම දෙයක්. අන්තිම එක අපිට පුළුවන් මොකක් හරි row එකක තියෙන හැම එලිමන්ට් එකක්ම මොකක් හරි constant එකකින් ගුණ කරන්න. දැන් මෙතන මම කරලා තියෙන්නේ මෙතන හැම එලිමන්ට් එකක්ම ඍණ එකකින් ගුණ කරන්න. කියලා තියෙනවා non zero constant කියලා. ඒ කියන්නේ බිඳුවෙන් ගුණ කරන්න බෑ. බිඳුවේ 3ක් දාන්න බෑ. එතකොට මේ සිස්ටම් එකේ ඉක්වේෂන් එකක් අපි අයින් කරා වගේනේ. එතකොට අපිට දත්ත මදිනේ. එහෙම සින්න. එහෙම බිඳුවෙන් ගුණ කරන්න බෑ. වෙන බිඳුව ඇර ඕනෙම එකකින් ගුණ කරන්න පුළුවන්. ඒ තුන වෙන වෙනම ඒ කියන්නේ තුනෙන් elementary transformations තුන වෙනම කරන්න ඕනේ. දෙකක් එකට කරන්න බෑ. දැන් ඔයා මෙහෙම එකක් කරන්න කියන්න එපා. R2 ගෙනියනවා 2යි R2 ඍණ R1 වගේ එකක් කරලා R2ට කරනවා. R2 තිබ්බ තැනින් මෙහෙම එකක් කරලා ලියනවා. ඒ වගේ එකක් ලියන්න යන්න එපා. ඔයාට එහෙම කරන්න ඕන නම් අර R2 දෙකෙන් ගුණ කරන එක ඉස්සෙල්ලා කරලා ඉන්න. මෙහෙම එකක් කරලා ඉන්න. ඊට පස්සේ ඊළඟ ස්ටෙප් එකේදී පුළුවන් ඔයාට අලුත් R2ව මට මතක නැහැ මෙහෙම එකක්ද ලියු කාන්නේ අලුතින් කරන අර කලින් මං දැන් මෙහෙම එකක් නම් ලිව්වේ මම කියන්නේ මෙහෙම දේවල් කරන්න යන්න එපා කියලා කිව්වේ එක සැරේ කරාට ඒ කියන්නේ වැරද්දක් නෑ අතරම බැලුවොත් ඒත් ඒක කරන්න යන්න එපා කියන්නේ එහෙම කරන්නේ නැහැ R2 ඉස්සෙල්ලා මේ ඔපරේෂන් එක කරලා ඉන්න මේක ඒ කියන්නේ ටයිප්ස් දෙකක්නේ මේ දෙවෙනි තුන්වෙනි ටයිප් එක
තුන්වෙනි ට්‍රාන්ස්ෆෝමේෂන් ටයිප් එක, මේ දෙවෙනි ට්‍රාන්ස්ෆෝමේෂන් ටයිප් එක. ඒ දෙන්න වෙන වෙනම කරන්න ඕනේ. දෙන්නම එකට කරන්න යන්න එපා. ඒ කියන්නේ දෙකෙන් ගුණ කරලා ඊට පස්සේ තුනක් අඩු කරන්න යන්න එපා. ඉස්සෙල්ලා දෙකෙන් ගුණ කරලා ඒක ලියලා ඉන්න. ඊට පස්සේ මේ තුනෙන් අඩු කරන්න. මේම කරන්න යන්න එපා. හරි. මේක කියලා elementary row transformation එකක් matrix එකකට apply කරුවා. ඉතින් අලුත් matrix B එකක් එනවා. ඒක equivalent වෙනවලු කලින් matrix එකට. ඒක මෙහෙම මෙහෙම ලිව්වත් හරි. එකකින් ලිව්වත් අවුලක් නැහැ. මම ලියන්නේ එකකින්. වෙන පොත්වලක් තියෙනවා එක මේ එක සෝල් එකක් ටිල්ඩා එක දාලා මේක approximate symbol එකනේ. එහෙම ලොකු අවුලක් නැහැ symbol එකේ. මේ වගේ එකක් දැම්ම නම් අවුලක් නැහැ. කැමතිද? හරි. එතකොට අපිට පුළුවන් elementary transformations ඔය තුන කරන්න. හරි. ඊට පස්සේ කියනවා මම මේ ටික අයින් කරගන්නවා. ඊට පස්සේ කියනවා theorem එකක් ගැන. හරි. අපි ඉස්සෙල්ලාම අපිට දීලා තියෙන matrix එක. ඒ matrix එක මෙහෙම ලියාගත්තොත් ලේසි. අපි කියමු මේ අලුත් විදියට matrix එකක් ලියනවා නිකන් ස්ටෑන්ඩඩ් එකක් නෙවෙයි නිකන් හැමෝම එහෙම ලිව්වට අවුලක් නැහැ ලොකුවට. කට්ටිය ලියන විදියක් ඒක. අපි A කියලා matrix එකක් දීලා තියෙනවා කියමුකෝ. ඒක ලියා ගන්නවා මේ එකම order එක තියෙන මොකද්ද? I එකත් එක්ක. මෙහෙම ලියා ගන්න. මේකෙන් කියවෙන්නේ මේකට අදාළව ඉරක් identity matrix එක. හරි. මෙහෙමයි කරන්නේ. මේ matrix එකේ ඉන්නේ A කියන matrix එක. එයාට අපි elementary row operations කරගෙන යනවා. එන්නේ කරන ටිකම කරන ගානේ මෙයාටත් කරන්න ඕනේ. පස්සේ කියන්නේ මෙයාට මොකක් හරි row operation එකක් කරොත් elementary එකක් මෙයාටත් ඒකම කරන්න ඕනේ. එහෙමම කරගෙන යන්න ඕනේ. අන්තිමට වම් පැත්තේ කෙනා i වෙනකම් දකුණු පැත්තේ කෙනා ඒ කියන්නේ මෙතන ඉන්න වම් පැත්තේ කෙනා මේ එයාට කරගෙන යන්න ඕනේ operations ටික අන්තිමට i හැදෙනකම්. ඊට පස්සේ මෙන්න මෙතන හැදෙන එක්කෙනා එයා A inverse වෙනවලු. ඒක තමයි theorem එක. ඒක prove කරන්න පුළුවන්. ඒක අපි පස්සේ බලමු. දැනට මෙහෙම වෙනවා කියලා අපි හා කියලා පිළිගෙන කරමු. එතන මොකද්ද කරන්න ඕනේ? AI කියලා එකක් ගන්නවා. දැන් මේක සමාන වෙන්නේ නැහැ මෙයාට. equivalent set එකක් ඇවිල්ලා අන්තිමට ඉතුරු වෙන එක්කෙනා මේක. හරි. ඒතර මෙහෙම එකක් හදාගත්තම අපි අන්තිමට මේ දකුණු පැත්තේ හැදෙන එක්කෙනා ඉන්නේ. මෙයාට මොකක් හරි හැදෙයි මෙතන matrix එකක්. ඒක තමයි A inverse වෙන්නේ. කියන්නේ මෙයාගේ A inverse එක මෙතන.
ඒක පැටලෙනවා වගේ නම් මෙහෙම හිතන්න පුළුවන්. අපි දන්නවා දැන් ඒනුයි අයිනුයි ලියාගත්තනේ. හරි. අපි නිකන් A ඉන්වර්ස් එකෙන් ගුණ කරා කියමුකෝ. ඒතර හැදෙන්නේ මොකද්ද? මේ පැත්තේ I එක හැදෙනවා. එහා පැත්තේ A ඉන්වර්ස් එන්නේ. ඇත්තටම කිව්වොත් ඕක තමයි කරන්නේ. කියන්නේ මේකම තමයි කරන්නේ. A ඉන්වර්ස් කියන එක හැබැයි අපි කෑලි කෑලි වලට කඩනවා. මම ඒක කියලා දෙන්නම් දැන් තේරෙන්නේ නැතුව ඇති. අපි අර කරන රෝ ඔපරේෂන්ස් ටික තියෙන්නේ. එන්නේ රෝ ඔපරේෂන්ස් ටික නිකන් A ඉන්වර්ස් ගේ කෑලි කෑලි කඩලා කියන්නේ චුට්ට චුට්ට කරනවා වගේ. කෙලින්ම A ඉන්වර්ස් අපි හොයාගන්න බැරි හින්දා එයාගේ කෑල්ල කෑල්ල වගේ කරලා කරලා අන්තිමට මේ පැත්තේ අයිව හදා ගන්නවා. ඒතර කෑල්ල කෑල්ල Aට කරොතින් හැදෙන්නේ I, කෑල්ල කෑල්ල Iට කරොතින් හැදෙන්නේ අන්තිමට ඒ කෑලි ටික ඔක්කොම එකතු වුණාට පස්සේ හැදෙන A ඉන්වර්ස්. අපි කෑලි කෑලි වෙන වෙනම කරන්න පොඩි මෙතඩ් එකක් තියෙනවා. එකපාරට A ඉන්වර්ස් අපිට හිතන්න බැරි හින්දා ඒ චුට්ට චුට්ට කරන්න පුළුවන්. ඒක කරන විදිය අපි මේ පෙන්වුවම මේ තේරෙයි. ඒ කරන මෙතඩ් එකට අනුව යන්න පුළුවන් කෑල්ල කෑල්ල එකතු කරන එක. ඒතර කෑල්ල කෑල්ල A ඉන්වර්ස් ගේ අපි හදා ගන්නවා මෙයාට වම් පැත්තේ. ඒ කියන්නේ වම් පැත්තේ තමයි කොහොම හරි ඒ ගාව මේක හදාගත්තොත් A ඉන්වර්ස් අපිට අන්තිමට පොඩ හැදිලා අන්තිමට හැදෙන එක්කෙනා I වෙනවා. ඒතර A ඉන්වර්ස් ගේ මොනවා හරි කෑල්ල කෑල්ල එකතු වෙන්න ගන්නවා. අන්තිමට මේ I කියන්නේ මොකද? ඒ කියන්නේ මෙතන ඩෙන්ටිටි මේට්‍රික්ස් එකකින් හින්දා අන්තිමට හැදෙන එක්කෙනත් A ඉන්වර්ස්ම තමයි. මම ඒක පොඩ්ඩක් ආයෙ කියන්නම් මේ තියරම් එක ගැන ආයෙ ප්‍රූව් කරද්දි. හරි. අපි දැන් මේක තියෙනනේ මම වෙනම එකක් හදන්නම්. මට දීලා තියෙනවා කියමුකෝ දැන් බලමු මේක වැරදිලා ඇති මට කවන්න මේක හදමුකෝ. හරි. දැන් මේක අපි අර කලින් කිව්ව විදිහට මෙහෙම හදා ගන්නවා. මේක තමයි මගේ මේට්‍රික්ස් එක වෙන්නේ. මේට්‍රික්ස් එකක්ම නෙවෙයි අපේ වැඩේට කරගන්න මේට්‍රික්ස් දෙකක් අල්ලලා එකට කරගෙන යනවා. මේක මම ලියන්න ඕනේ නැහැ. ප්ලෑන් එක වෙන්නේ මොකද්ද? අපිට අන්තිමට ඕනේ මෙතන 1. මෙතන ආය 1 වෙන්න ඕනේ. මෙතන 1 වෙන්න ඕනේ. අනිත් ඔක්කොම බිංදු වෙන්න ඕනේ.
ඒතර අපිට එහෙම කරන්න නම් අපි ඉස්සෙල්ලා දැන් මෙතන එක ඉන්න අවුලක් නැහැ. හිටියේ නැත්නම් අපිට පුළුවන් මාරු කරගෙන නෑ එක අවුලක් නැහැ. මෙහෙම හදමු එකක්. අපිට පුළුවන් දැන් අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම මෙයාව පාවිච්චි කරලා මෙයාවයි බිඳුව කරගන්න ඕනේ. හරි. ඒක තමයි පළවෙනි එක. මොකක්ද ඒකට කරන්න ඕනේ? අපි දන්නවා මේක අපිට පුළුවන් මේ වගේ මෙහෙම බලන්න. මම R2 ट्रांसफॉर्म करना R2 माइनस දෙවරක් R1 ට. හරි. ඒතර එහෙම කරොත් මම පරිණි කර මුකුත් කරන්නේ නැහැ. 1 3 2 මම R2 පරිණි රෝ එක දෙකෙන් ගුණ කරලා අඩු කරනවා. ඒතර මේක බිඳුවක් වෙනවා. 4 රින 6 කියන්නේ 1යි. 5 රින 4 කියන්නේ 1යි. පස්සේ මට පුළුවන් දැන් මං කිව්වා අර ඒ ටයිප් එක විතරක් එක සැරේ කරන්න කියලා. ඒතර මට පුළුවන් R3 එකටත් ඒකම කරන්න අවුලක් නැහැ. මේ ටයිප් 2 එක අතන තිබ්බ. ඒතර 3 ඍණ 3 තමයි බිඳුව වෙන්නේ. ඊටු ටික අපි අවුලක් නැහැ. ඒක බලමු පස්සේ. කොහොම හරි වැඩේ කරගන්න ඕනේ. ඉස්සෙල්ලාම මේ දෙන්නගේ මේ ඉස්සෙල්ලාම එක හදාගෙන ඉන්න ඕනේ. මෙතන හැදිලා තියෙන්නේ. ඒක හදාගත්තට පස්සේ එයාට යට ඉන්න කට්ටිය බිඳු කරගන්න ඕනේ. මොකද අපි අපේ ප්ලෑන් එක වෙන්නේ මෙතන ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් හදාගන්න. ඒ කියන්නේ මෙයාව කොටිම මෙයාව මෙතනින් හැදෙන්න ඕනේ. හරි. ඒතර අපි බලමු. 3න් අඩුවෙන් 12 රින 9 3යි. එතන 10 රින 6 කියන්නේ 4යි. හරි. ඊට පස්සේ ඔව් මට වැරදුනා අර දැන් මෙයාට කරද්දී මේකටත් කරා නම් හොඳයි. දෙවෙනි රෝ එක අඩු කරනවා R1 2. ඒතර මෙතනින් ඍණ 2ක් එනවා. බිඳුව ඍණ 2 කියන්නේ ඍණ 2යි. බිඳුව R3 ට ඍණ 3ක් එනවා. මෙතනට බිඳුව 1. අවුලක් නැහැ කියලා හිතනවා. මේක 3ෙන් අඩු කරා මෙයාගේ. හරි. දැන් අපේ මෙතනත් එකක් හැදිලා තියෙනවා. ඒක නම් ලක් එකට. නැත්තම් අපිට පුළුවන් අඩු කරගන්න. ඉන්න මම මේක පොඩ්ඩක් වෙනස් කරන්නම්. මේක මම 11 කරන්නම්කෝ. හරි. ඒතර මේක 5 වෙනවා වගේ. මෙතන මම සමාන ලකුණක් දැම්මා. මම කිව්වා ඒක සමාන නෙවෙයි ඉක්විවලන්ට්. හරි. ඒතර මේක ඉක්විවලන්ට් කරගන්න ඕනේ මට ඊට පස්සේ කරන්න ඕනේ මොකද්ද? මෙන්න මේ එක පාවිච්චි කරලා මෙන්න මෙයා පාවිච්චි කරලා මේ දෙන්න බිඳු කරගන්න ඕනේ. පොඩ්ඩක් බලන්න දැන් මෙතන බිඳුව ඉන්නවනේ. ඒ හින්දා මෙයාට මුකුත් වෙන්නේ නැහැ. අපි කලින් ඒකයි අපි මේ පැත්තට යන්නේ. ඉස්සෙල්ලාම මෙයාගෙන් පාවිච්චි කරලා මේ දෙන්න බිඳු කරනවා. ඊට පස්සේ මේ පැත්තට යනවා. මෙයාව පාවිච්චි කරලා මේ දෙන්න බිඳු කරනවා. ඊට පස්සේ අන්තිමට තමයි දකුණු පැත්ත එක්කෙනාට කරන්නේ. නැත්නම් දකුණු පැත්ත එක්කෙනාගෙන් පටන් ගත්ත ඒ කියන්නේ ඒ පිළිවෙලට ගියේ නැත්තම් අර බිඳු ටිකෙන් අපිට උදව් වෙනවා මේ අපි හදාගත්ත කට්ටිය මුකුත් වෙනස් වෙන්නේ නැති වෙන්න තියාගන්න. අපි බලමු මොකද්ද මම කිව්වේ කියලා ඒක. හරි. මම දැන් කරන්න ඕනි R2 ට මුකුත් කරන්නේ නැහැ මම. මට කරන්න ඕනේ මෙයාගේ 3 කියන කෙනා බිඳුව කරගන්න ඕනේ. ඒතර මම කරනවා R1 ගෙනියන්න ඕනේ R1 රින 3 වරක් R2ට. එහෙම කරොතින් පුළුවන් අපිට බලන්න මෙයාට මුකුත් වෙන්නේ නැහැ.
මෙයාට මොනවත් තුනේ වෙන්නේ නැහැ. මෙහෙම කරද්දි මොකද බිඳුනේ ඉන්නේ. ඒතර මෙතනින් වෙනවා 3 ඍණ 3 බිඳුව වෙනවා. ඒකම අනිත් එක්කෙනාටත් කරන්න පුළුවන්. R3ට මෙහෙම කරන්න ඕනේ. ඒතර ඒකත් බිඳුව වෙනවා මෙතන. හරි අපි ඉස්සෙල්ලා මේ පළවෙනි රෝ එකේ ටික ඉවර කරලෙමු. R1ට කරන්නේ R2 අරගෙන ඍණ 3ෙන් ගුණ කරලා ඒ කියන්නේ 3 වරක් කරලා අඩු කරන එකනේ. ඒතර 2 ඍණ 3 කියන්නේ මෙතන ඍණ එකක් වෙනවා. හරි. මෙතනදී අපි බලමු මේකයි මේකයි තමයි බලන්න ඕනේ. ඒතර 1 ධන 6 7ක් වෙනවා. එතන බිඳුව ඍණ 3 ඍණ 3යි මේක බිඳුවයි. මෙතනදී තුන්වෙනි රෝ එකේ මේක මම බිඳුව කරගත්තා. ඉතුරු එක්කෙනා වෙන්නේ 5න් අඩු වෙනවා ඍණ 3. සෝරි 5න් අඩු වෙනවා 3. ඒතර 2යි. මේක වෙන්නේ ඍණ 3 ධන 6. ඒ කියන්නේ 3යි. මේක බිඳුව ඍණ 3 1 ඍණ බිඳුව. හරිනේ. හරි කියලා හිතනවා. හරි. දැන් අපිට මෙතන දෙකනේ තියෙන්නේ. ඒක අපි එක කරගමු. ඒක කරන්න අර තුන්වෙනි ටයිප් එක තමයි කරන්නේ. 1 බිඳුව ඍණ 1 බිඳුව 1 1 පළවෙනි රෝ එකට අනිත් එක්කෙනාට මම දෙවෙනි එකට මොකුත් කරන්නේ නැහැ මම. තුන්වෙනි එක විතරක් තුන්වෙනි රෝ එක විතරක් මම දෙකෙන් බෙදන්න යන්නේ. හරි. ඒතර මේක 1 වෙනවා. මේක 3 බෙදීම 2 ඍණ 3 බෙදීම 2 භාගය. මමයක් යනවා. පස්සේ මට පුළුවන් දැන් පුළුවන් මට මෙයාව පාවිච්චි කරලා මෙයාවයි බිඳු කරන්න. අපි බලමු මට පුළුවන් එතකොට දැන් මේ පේලියෙන්ම මෙයාට මුකුත් කරත් අවුලක් නැහැ, මෙයාට මොනවත් කරත් අවුලක් නැහැ. මෙයාටයි විතරයි එෆෙක්ට් වෙන්නේ. මොකද මේ දෙන්නම් බිඳු හින්දා. ඒ වගේ අර බිඳු ටික හදාගත්ත හින්දා අපි බය වෙන්න ඕනේ නැහැ. අනිත් දැන් හදාගෙන ඉන්න කට්ටියට මොනවා හරි වෙයිද කියලා. එහෙම අවුලක් නැහැ. ඒ කට්ටිය ඒ විදිහටම ඉන්නවා. මේ කට්ටිය ඒ විදිහටම ඉන්නවා. මේ රෝ එකත් එහෙමම ඉන්නවා. මේකෙත් මේ රෝ එකට මම මොනවත් කරන්න යන්නේ නැහැ. භාගය. මට ඕනේ දැන් මෙතන බිඳුවක් කරගන්න. එතකොට මට කරන්න තියෙන්නේ ලේසි වැඩේ. R2 ඍණ R3. මෙයාට R1ට කරන්න තියෙන්නේ R1 ධන R3. ඒතර පේනවා බිඳුව වෙනවා. මේක බිඳුව වෙනවා. ඒතර මේකත් බිඳුව වෙනවා. මේ ටිකට කරන එක විතරයි පොඩ්ඩක් අවුලක් තියෙන්නේ. මම ඕක කැල්ලේ ගහලා ගන්නෙ. ෂුවර් නැහැ. R2 ඍණ R3 කියන්නේ ඍණ 7 බෙදීමද යන්නේ. මම ඒක මේ කැල්ලේ ගහලා ගන්නවා. ටෙස්ට් එක කරලාත් පුළුවන් කැල්ල එක පාවිච්චි කරන්න හින්දා එහෙම අවුලක් නැහැ. ඔව් ඍණ 7 බෙදීම දෙයක් එනවා. ඒ කියන්නේ ගණන් හදද්දී කැල්ල එකටම නැතුව අතෙන් හදන්න. එතනදී කැල්ල එක පාවිච්චි කරන්න වෙලාව ඉතුරු වෙනවා. අනික වරදින්නෙත් නැති හින්දා. ඒතර R2 ඍණ R3 කරපුවාම අපිට 5 බෙදීම දෙයක් එන්න ඕනේ. මෙතනින් ඍණ භාගයක් එනවනේ. R1ට R3 එකතු කරන්න ඕනේ. එතකොට 14යි 17 බෙදීම දෙන්නේ. මේකට ඍණ 9 බෙදීම දෙකක්. මම වැරදි නම් කියන්න. මේක භාගය. හරි. දැන්
බලමු. හරි කියලා හිතමුකෝ. මෙතනදී මම දැන් අර කරපු මෙතඩ් එක තේරෙනවනේ. මෙයාගෙන් මේක හදා මේ බින්දු කරගන්න තේරෙනවා. මේක පාවිච්චි කරලා මේ දෙන්න බින්දු කරන්න තේරෙනවා. පස්සේ ඒ කියන්නේ එක හදාගෙන අපිට අර උඩ කට්ටියවත් බින්දු කරගන්න පුළුවන්. එහෙම කරගන්න තේරෙනවනේ. එතකොට අපිට ඉබේම හැදෙනවා දකුණු පැත්තේ මේ ඉන්වර්ස් එක. ඒකේ ඉන්වර්ස් එක හැදෙනවා. මම කිව්ව විදිහට කෑල්ල කරන්න පුළුවන්. දැන් ඒ ඉන්වර්ස් කි කෑල්ල කරනවා ඒට. එතකොට අන්තිමට පොඩ්ඩ මේ එක මේට්‍රිසස් මේ තියෙන්නේ. මේකක් මේ තව මේට්‍රික්ස් එකක් මේ අන්තිමට හැදෙනවා. ඊට පස්සේ අන්තිම කෑල්ල ඒ ඉන්වර්ස් ගේ අන්තිම කෑල්ල කරාට පස්සේ හැදෙන්නේ අන්තිමට i. ඒ විදිහටම පොඩ්ඩ කෑල්ල එකතු කරනවා කියන්නකො. එහෙම හිතන්නකො. ඒතර අන්තිමට හැදෙන්නේ ඒ ඉන්වර්ස් එක. ඒ විදිහට කරන්න පුළුවන්. ඒතර ඔය කටියට පුළුවන් මෙතනින් භාගයක් එහෙම එළියට අරගෙන කියන්නේ ඒ ඉන්වර්ස් පිළිවෙලට ලියන්න පුළුවන්. භාගයක් එළියට අරගෙන 17යි ඍණ 9යි 1යි ඍණ 7 5 ඍණ 1 3 ඍණ 3 1 කියලා උත්තරය දෙන්න පුළුවන්. අපේ ගානක් තිබ්බා ඉන්වර්ස් එක හොයන්න කියලා. ක්‍රම දෙකක් පුළුවන්. මම නම් කෝකටත් කියලා මේ ක්‍රමෙන් ගියේ. ඒ කියන්නේ අරකට පුළුවන්. දැන් මට ඉතින් ඒ වෙලාවේ හිතුනේ මේ විදිහට යන්න කියලා. ඉතින් මේ විදිහට ගිහිල්ලා කරා. පස්සේ අන්තිමට කැල්ල එකේ ගහලා බැලුවා මේ ඒව ස්ටෝර් කරලා ඒ ඉන්වර්ස් අරගත්තම ගානට මේක ඇවිල්ලා තිබ්බා. ඒ හින්දා චෙක් කරගන්න මේ විදිහට කැල්ල එකෙන් හදද්දි ස්ටෙප්ස් එක හදන්න. මේ පළවෙනි එක මම කරා අර 2x2 එක අපි අර A level වලදී කටපාඩමින් වගේ දාන සීන් එක තිබ්බේ. මේක පුළුවන් අර ජොයින්ට් එක පාවිච්චි කරලා කරන්න. ඔව් මේක ඔකට try කරන්න. P inverse CP P ට ගන්න ආකාරයකුත් දීලා තියෙන එක. උත්තරේනුත් තියෙනවා. ඒකට try කරලා බලන්න ඒක ඔකට. මම අර මේක එන විදිය පොඩ්ඩක් කියන්න ඕනි. මේ අර කෑල්ල කියලානේ මම දැන් කිව්වේ. මට මේ පොඩ්ඩක් කියන්න ඕනේ ඔය කටියට එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කියන ඇත්තටම මොකක්ද කියලා. මම පොඩ්ඩක් එක දෙයක් පෙන්වන්න ඕනේ ඔය කටියට. මෙහෙමයක් ගමුකෝ. 2 3 4 හරි. මම අලුත් මේට්‍රික්ස් එකක් හදනවා. මෙයාගේ මෙයාගේ තුන්වෙනි රෝ එකට මම කරනවා පොඩි වැඩක්. එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් කරනවා. R3 ට කරනවා R1 + R2. එතන මට එන්නේ 3යි 5යි 8යි. හරිනේ. මට මෙහෙම එකක් කරන්න පුළුවන්. දැන් මම දැන් කලින් එක නෙවෙයි මේක ඉක්විවලන්ට් B ට. හරි. මට ඔය වැඩේම වෙන විදිහකින් කරන්න පුළුවන්. මේක දැනට මම පැත්තකින් තියන්නම්. අපි අලුත් එකක් බලමු. I එක ගමුකෝ. මම අලුත් මේට්‍රික්ස් එකක් ගන්නවා. E කියන්නම්කෝ. එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් මම E කියලා දැම්මේ තේ කියලා කියන්නම්. මේක කරන්නේ මේකනේ කරේ මම මේකම ඒටනේ කරේ R3 + R2 + R1 කියන ට්‍රාන්ස්ෆෝමේෂන් එක ඒකේ තුන්වෙනි රෝ එකට කරා වගේ මම I ගේ තුන්වෙනි රෝ එකට නිකන් කරනවා.
එතකොට වෙන්නේ 1.0.0 1.1 1 1 හරි. ඔව්. දැන් මෙහෙම වැඩක් කරලා බලමු. හරි. මම මෙහෙම එකක් කරනවා. මං e නුයි a නුයි ගුණ කරනවා මේ විදිහට. එහෙම කරොත් e කියන්නේ මගේ 1.0 මගේ a උනේ 2 3 4 1 2 3 2.0 ඔව්. හරි. මේක නිකන් ගුණ කරලා බලමු. පොඩ්ඩක් බලමු. මේකෙන් පළවෙනි රෝ එකයි පළවෙනි කොලම් එකයි ගුණ වුණාම මෙතනට එනවා 2 විතරයි එන්නේ. දෙවෙනි රෝ එකයි පළවෙනි කොලම් එකයි ගුණ කරපුවාම 1 එනවා. මේ කට්ටියකින් 2 1 එකතු වෙලා 3ක් එනවා. හරි. ඒ විදිහට 3යි 2යි මේ කරපුවාම 3 වෙනවා. මෙතනින් 2 එනවා. 3යි 2යි එකතු කරා 5ක් එනවා. 4යි 3යි 1යි කරනවා 4 එනවා. 3 4යි 3යි 1යි 8යි. දැන් මේ ඇවිල්ලා ඉන්නේ අර මං ගත්ත B. මෙතන සීන් එකක් තියෙනවා. මොකක් හරි A කියලා මේට්‍රික්ස් එකක් අරගෙන එයාට රෝ ඔපරේෂන් එකක් කරනවා. කළා එයාට ඉක්විවලන්ට් වෙන අලුත් මේට්‍රික්ස් එකක් මම ගත්තනේ B කියලා. මම ඒ රෝ ඔපරේෂන් එක කරනවා ඩෙන්ටිටි මේට්‍රික්ස් එකට. කළා එලිමෙන්ටරි මේකට කියන්නේ එලිමෙන්ටරි මේට්‍රික්ස් එකක් කියලා. එලිමෙන්ටරි මේට්‍රික්ස් එකක් කියන්නේ මොකක් හරි ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් අරගෙන එයාට කරනවා අර රෝ ඔපරේෂන්ස් තුනෙන් එකක්. කරාට පස්සේ එන මේට්‍රික්ස් එකට කියන්නේ එලිමෙන්ටරි මේට්‍රික්ස් කියලා. දැන් මම කරේ රෝ ඔපරේෂන්ස්. ඒක පොඩ්ඩක් වැදගත්. පොඩ්ඩක් අර වැඩිපුර දෙයක් මේ කියන්නේ. එක්සෑම් එකට මේක අවශ්‍ය නැහැ. මෙතඩ් එක දන්නවා නම් ඇති. ඒත් පොඩ්ඩක් තේරුමක් ගමු මොකද්ද මෙතන එන්නේ කියලා. හරි. A කියන මේට්‍රික්ස් එකට මම රෝ ඔපරේෂන් එක කළා මේක ගත්තා. ඒ විදිහටම I කියන ඩෙන්ටිටි මේට්‍රික්ස් එකට රෝ ඔපරේෂන් එකක් කරපුවාම එන ස්පෙෂල් මේට්‍රික්ස් එකට කියනවා එලිමෙන්ටරි මේට්‍රික්ස් කියලා. එයාව අරගෙන මං කලින් හිටපු A ගෙන් ගුණ කරනවා. හැබැයි ගුණ කරන්නේ මම පැත්තෙන්. ඒක පොඩ්ඩක් වැදගත්. රෝ ඔපරේෂන් එකක් කළා හදන මේ එලිමෙන්ටරි මේ මේට්‍රික්ස් එක ගුණ කරන්න ඕනේ වම් පැත්තෙන්. අපි බැරි වෙලාවත් දැන් කොලම් ඔපරේෂන් එකක් කරවදින්. දැන් මෙතෙන් කරලා තියෙන රෝ ඔපරේෂන්ස්. මම කොලම් ඔපරේෂන් එකක් කරලා මෙතන මෙයාටත් කරේ කොලම් ඔපරේෂන් එකක් නම් මම ගුණ කරන්න ඕනේ වම් පැත්තෙන් නෙවෙයි මෙහෙම එකක්. කොලම් එකක් නම් මේක. ඒතර ඒ වෙලාවට තමයි B එන්නේ. ඒක ඔකට චෙක් කරලා බලන්න හරිද එහෙම වෙනවද කියලා. රෝ ඔපරේෂන් එකක් නම් අපි ගුණ කරන්න ඕනේ කෑල්ල කියන්නේ පස්සේ කියන්න. ඒක එලිමෙන්ටරි මේට්‍රික්ස් එක ගුණ වෙන්න ඕනේ වම් පැත්තෙන්. හරි. දැන් මෙතනදී මේක අරකට පොඩ්ඩක් සම්බන්ධ කරමු මොකක්ද උනේ කියන එක. හරි. මගේ එලිමෙන්ටරි ටර්ම්ස් මෙතන දෙකක් කරලා තියෙනවා. මම කියන්නම් දැන් මෙයාට අපි ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් අරගෙන ඒකට මේක කරනවා. කළා
අපි කියමු එලිමෙන්ටරි මේට්‍රික්ස් එකක් ගත්තා E1 කියලා. ඒතර මේකට අදාළ එක E1 කියන්නම්කෝ. මේකට අදාළ එක E2 කියන එලිමෙන්ටරි මේට්‍රික්ස් එක. හරි. ඒතර ඒ විදිහට මේක E3 E4 E5 එහෙම අන්තිමට මේක n වෙනි එක කියන්නම්කෝ En. හරි. ඒතර මම කරලා තියෙන්නේ ඔය එලිමෙන්ටරි ඔපරේෂන්ස් නේ කරලා තියෙන්නේ. කියන්නේ දැන් පොඩ්ඩක් මතක තියාගන්න E එක එන්නේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක අරගෙන කරොතින් විතරයි. දැන් මෙතන යන්න ඩෙන්ටිටි මේට්‍රික්ස් එක නෙවෙයි එන්නේ. මෙතනත් තියෙන වෙනම මේට්‍රික්ස් එකක්. එතකොට මතක තියාගන්න මගේ E2 කියන්නේ එතකොට දැන් මෙතන E3 කියන්නම්කෝ. මේ E3 කියන මේට්‍රික්ස් එක මෙයා නෙවෙයි. මේක වෙනම මේට්‍රික්ස් එකක්. ඒතර මේ E3 කියන මේට්‍රික්ස් එක මට ඕන නම් ඒක ගන්න වෙන්නේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක් කරන් මෙන්න මේ ඔපරේෂන් එක විතරක් එයාට කරන්න ඕනේ. එහෙම කරොතින් ඒ E3 එක හම්බ වෙනවා. ඒක පොඩ්ඩක් අහන් ඉන්න මම කියන එක. හරි. දැන් ඒ කට්ටිය ඉන්නවා අපි ගාව. එලිමෙන්ටරි මේට්‍රිසස් ටික ඉන්නවා. මම දැන් මෙතන මම දෙන්නෙක් එකපාර කරලා තින්නේ ඒක අපි කියමුකෝ ස්ටෙප්ස් දෙකෙන් කරා කියලා. කරලා මෙතනට ආවා කියමුකෝ. එතකොට අපි කරන්නේ කොහොමද? වම් පැත්තෙන් ගුණ කරන්න ඕනේ. එතකොට මගේ B කියන එක්කෙනා මෙන්න මේ මේට්‍රික්ස් එක වගේ ඒක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ සමාන වෙන්නේ නැහැ. ඒ සමාන වෙන්නේ අර E1 උයි E2 ගෙන් උයි ගුණ වුණාට පස්සේ. දැන් දෙන්නෙක් කරලා ඉවරුණාට පස්සේ මෙයා ගත්තේ මැද එක්කෙනෙකුත් හිටියා. එක්කෙනෙක් කරා නම් E1 විතරයි මම ලියන්න ඕනේ හරිනම්. E1 කළා හැදෙන මේට්‍රික්ස් එක තියෙනවා. එයාටත් මම ඔපරේෂන් එකක් කරලා ගත්ත එලිමෙන්ටරි මේට්‍රික්ස් එක අරන් එයාවත් ගුණ කරනවා. ස්ටෙප්ස් දෙකක් ගිහිල්ලා තියෙනවා මෙතන. අවුලක් නැහැ. කොහොම හරි දැනට මෙහෙම තමයි ගුණ වෙලා තියෙන්නේ. ඒතර මගේ B කියන්නේ මෙයා. දැන් මෙතන මෙයාට මම C කියන්නම්කෝ. නෑ මේක B1 කියලා ගන්නම්. මගේ B2 වෙන්නේ මෙන්න මෙයාට කරනවා E3 නුයි E4 නුයි. හරි. ඒතර B2ට කරනවා B1ට කරපු දේ කියන්නේ B1 අරගෙන එයාට කරනවා ඉස්සෙල්ලා E3 කරනවා ඊට පස්සේ E4 කරනවා. ඒතර මෙතන ඇත්තටම තියෙන කවුද? B1 කියන්නේ මෙයානේ. ඒතර මට ලියන්න පුළුවන් දැනට මෙතන ඉන්නවා 4 දෙනෙක්ගේ මේට්‍රික්ස් 4ක ගුණිතයක් තියෙනවා. ඒ කියන්නේ A1 මේට්‍රික්ස් 4ක ගුණිතයක් තියෙනවා. B2 හදාගන්න කියන්නේ හදාගන්න කලින් මෙච්චර ටිකක් කරාම. දැන් මේ හදාගත්ත ක්‍රමය තමයි මෙහෙම මාරු කරගෙන යන්නේ. මම කිව්වා මෙහෙම මෙයාව මාරු කරන්න නැතුව මට පුළුවන් එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන් මේට්‍රික්ස් එකක් අරගෙන එයාගෙන් මෙයාව ගුණ කරොත් එහෙමත් හදාගන්න පුළුවන් කියලා කිව්වා. ඒතර අර මේ විදිහට හිතන්න නැතුව දැන් මම මේ වැඩේ කරන්නේ නැහැ. මට දෙනවා මේක වෙනකොට E1 උයි E2 උයි මේට්‍රික්ස් දෙකක්. ඒ දෙක අරගෙන මම මල්ටිප්ලයි කරනවා මෙන්න මෙයාව. A කියන එක අරගෙන අර දීපු මේට්‍රික්ස් දෙක අරන් ගුණ කරනවා. එතකොට මෙයා එනවා. අන්නේ දෙවෙනි ක්‍රමයට මේ දැන් යන්නේ. ඒතර මම දැන් කලින් කරේ R1 R මේ ඔපරේෂන්ස් දෙක කෙලින්ම මෙයාට කරපගෙන කරේ. දැන් එහෙම කරන්නේ නැහැ. දැන් කරනවා මේ ඔපරේෂන් එක I ට කරලා E3 හදාගන්න. මේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එකට මේකත් කරලා E4 හදාගන්න. හදාගෙන මෙන්න මෙතන ඉන්න මේට්‍රික්ස් එක ගුණ කරනවා මෙන්න මේ දෙන්නගෙන්. එතකොට ඒක කරාට පස්සේ මෙන්න මෙයා හැදිලා යනවා. ඒතර මේ දෙවෙනි ක්‍රමය. ඩිරෙක්ට්ලි ඔයාට මේව කරලා ගන්නත් පුළුවන්. මෙහෙම වටෙන් ගිහිල්ලා එන්නත් පුළුවන් පොඩ්ඩක්. මෙතන වටේ යන එක කරන්න ඕනේ මේ තියරම් එක ප්‍රූව් කරන්න ඕනේ හින්දා. හරි. අයිඩියා එක තේරෙනවනේ. දැන් මෙතන ඉඳන් මෙතෙන්ට මං ගියේ කොහමද? මේ රෝ එක දෙකෙන් බෙදලා. මට එහෙම කරන්න නැතුව මං ගන්නවා ඩෙන්ටිටි මේට්‍රික්ස් එකක්. ඒකේ තුන්වෙනි රෝ එක දෙකෙන් බෙදනවා. එයාට දෙනවා E5 කියලා නමක්. එන්න A මේට්‍රික්ස් එක
මෙයාගේ වම් පැත්තෙන් සෙට් කරලා ගුණ කරනවා. කරපුවාම මෙයා හැදිලෙනවා. එතන මේ ඉන්නේ B3 කියන්නේ කලින් ඉන්නේ B2 නේ. B2 අරන් පිටිපස්සෙන් ගුණ කරනවා E5 කියන ට්‍රාන්ස්ෆෝමේෂන් මේට්‍රික්ස් එක, එලිමෙන්ටරි මේට්‍රික්ස් එක. එතකොට අපි B2 කියන්නේ මෙයා කියලා දන්නවා. ඒ කියන්නේ මගේ B3 වෙන්නේ E5 ඉන්නේ වම් පැත්තෙන්නේ. මම කිව්වා මේ මේට්‍රිසස් වල පැත්ත වැදගත්. කියන්නේ කමියුටේටිව් ලෝ එක නැති හින්දා E5 B2 කියන්නේ B2 E5 නෙවෙයි. ඒ හින්දා මෙයා තාම වම් පැත්තේ ඉන්නේ. මේකට වම් පැත්තේ හින්දා තේරෙනවනේ. ඒතර මෙයාත් එන්න ඕනේ මෙතනට. හරි. ඔය වැඩේ දිගටම කරගෙන යනවා. මෙහෙම දිගටම කරගෙන යනවා. ගිහිල්ලා මෙයාටත් ඒ විදිහටම කරනවා. අන්තිමට එන එක්කෙනා ඉන්නේ. මෙයාට මොකද්ද වෙන්නේ? මම මෙයාට කියන්න වෙන්නේ I නේ. මම I කියලා පස්සේ කියන්නම්. මෙයාට මම BN කියන්නම්කෝ. හරි. BN එක ගන්න වෙන්නේ EN වතාවක් BN ඍණ 1. දැන් තේරෙනවනේ මොකක්ද උනේ කියලා. ඒතර BN ඍණ 1 වෙනුවට මට ලියන්න පුළුවන් ඊට මේ සූත්‍රෙම පාවිච්චි කරලා n එකක් අඩු කරලා එහෙම එකටම යන්න පුළුවන්. අන්තිමට එන්නේ a වතාවක් E1 E2 එහෙම ගුණ වෙලා අන්තිමට එලිමෙන්ටරි මේට්‍රික්ස් n එක වෙනකම් යනවා. බලද්දි BN එක ඒ කියන්නේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක එනකන් අපි ඔය වැඩේ කරන්නේ. හරි. දැන් ඔය මම මොකද්ද මේ කරේ? අර රෝස් මාරු කර ඩෙන්ටිටි මේට්‍රික්ස් එක හදාගත්ත වැඩේ මෙතනින් ඒ කියන්නේ කෙලින්ම රෝ එක මාරු කරන්නේ නැතුව වෙන විදියකින් මම කරනවා. මොකද්ද ක්‍රමය? මොකක් හරි වෙන මේට්‍රික්ස් එකක් හදාගෙන එලිමෙන්ටරි මේට්‍රික්ස් කියන එක හදාගෙන එයාගෙන් ගුණ කරලා මේක ගන්නවා. ඒක මෙතන ඉඳන් මෙතෙන්ට එන්න පුළුවන් දෙවෙනි ක්‍රමය. තේරෙනවද? එන්නේ දෙවෙනි ක්‍රමයට එනවා. එහෙමම දෙවෙනි ක්‍රමයට මෙතෙන්ටම එනවා. ඒතර මට පේනවා දැන් මෙහෙම එකක් ඇවිල්ලා තියෙනවා කියලා. දැන් මේකෙන් මොකද්ද මට කියන්න පුළුවන්? මේ වම් පැත්තේ ඉන්න එක්කෙනා I think මේ කැලලට මම කියන්නම්කෝ ඔක්කොරක් දුන්නොත් E කියන්නම්කෝ. ඒතර මෙහෙම වෙන්නේ E කියන එක්කෙනා A ඉන්වර්ස් නංනේ. හරි. ඒතර මට කියන්න පුළුවන් මේ කරපු එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන්ස් ටික තියෙන්නේ. ඒ හැම ටිකම ඒට يعني ඒට කරෝතින් අන්තිමට වම් පැත්තෙන් හැදෙන්නේ I. හරි. දැන් එලිමෙන්ටරි ට්‍රාන්ස්ෆෝමේෂන්ස් ටික අපි දන්නවා. ඒ ටික ඔක්කොම ටික කියන්නේ A ඉන්වර්ස් එක කියලා. මේ කට්ටිය කෑල්ලම ඒකේ තේරුම A ගේ ඉන්වර්ස් එක කියලා අපි දැන් තේරෙනවා. එතකොට දැන් මෙයාව විතරක් අයිසොලේට් කරගන්නේ කොහොමද? අපි ගාව එන්නේ කෑල්ල එන්න මේ ඒ කියන්නේ මේ ලොකු කෑල්ල A ඉන්වර්ස් කියන එක කෙනා A එක්ක ගුණ වෙලා හැදෙන එක තමයි මෙතන තියෙන්නේ. එතකොට අපිට ඕනනම් මෙන්න මේ කෑල්ල ඒ කෑල්ල තමයි A ගේ ඉන්වර්ස් එක E කියන එක කෙනා. එතකොට එයාව අයිසොලේට් කරගන්න ඕන නම් අපි නිකන් තේරුමක් නැතුව මෙහෙම එක මෙතන ඉඳන් මෙතෙන්ට එන්නේ අපි මෙයාවත් එක්කම තමයි යන්නේ. මොකද අපි I ගෙන් පටන්ගෙන මෙතන ඉන්නේ A. I නුයි A නුයි ඉන්නවා. Aට අර මගුල් ටික ඔක්කොම කරනවා. Aට ඒ ඔක්කොම ටිකට මම E කියලා ලකුණ මේක දැම්මා. ඒතර මෙයාගෙන් හැදෙනවා A ඉන්වර්ස්. sorry.
මේ කෑල්ලෙන් හැදෙනවා අපිට I. මොකද E කියන්නේ A ඉන්වර්ස් හින්දා. ඒ කියන්නේ අපි කරේ I හදාගන්නනේ. හරි. එහෙම සෙට් වෙන්න මෙහෙම අපි අර E1 E2 E3 En වෙනකම් මේ ලොකු කෑල්ලක් කරා. කළා Iව හදාගත්තා. ඒකෙන් කියවෙන්නේ අර ලොකු කෑල්ල ඒගේ ඉන්වර්ස් එක කියලා. ඒතර ඒකෙන් කියවෙනවා E කියන්නේ ඒගේ ඉන්වර්ස් එක කියලා. හරි. දැන් අපිට ඕනි මෙතන ඉන්නේ EA එක දෙන්න එකට ඉන්නේ. අපිට ඕනි Eව අයිසොලේට් කරගන්න. එයා විතරක් ගන්න. එතකොට අපි අර කරපු හැම මගුලක්ම Iට කරා නම් Eව එනවනේ අන්තිමට. මොකද I කියන්නේ ඩෙන්ටිටි මේට්‍රික්ස් එක. එයාට මොනවා කරත් කියන්නේ I කියන්නේ Eම තමයි. ඒ කියන්නේ අපි අර කරන හැම මගුලම මෙයාටත් කරනවා. ඒකයි එහෙම කරේ. අන්තිමට මේ හැදුනේ මෙතන ඉන්නේ කවුද? මෙතන ඉන්නේ I. ඊට පස්සේ මෙතන ඉන්නේ E1 sorry E2 E1 කියන එක යනවා. මෙන්න මේ කැලල තමයි මෙතන ඉන්නේ. මේ මෙතන ඉන්නේ E4 E3 E2 E1 කියන කැලලම. ඒතර ඒ විදිහට අන්තිමට සෙට් වෙන්න කවුද? මේ ලොකු කැලල. En ඉඳන් E1 වෙනකම් මුළු කැලලම මෙතන සෙට් වෙනවා. එයා අපි දන්නවා A ඉන්වර්ස් කියලා. ඒ කියන්නේ අපි දන්නවා මෙතන හැදුනේ ඇත්තටම A ඉන්වර්ස් කියලා. ඒතර ඔක තමයි ඔතන ඇත්තටම වෙන්නේ. තේරුම් නැත්නම් පොඩ්ඩක් YouTube එකේ බලන්න මේක දාන හින්දා. මෙච්චරයි කියන්න තියෙන එක ගැන. අර මේ වැදගත් දෙයකට තිබ්බේ මෙහෙම කරන්න නැතුව වෙන විදියක් තියෙනවා කරන්න. කෙලිම රෝස් දෙක රෝ ඔපරේෂන්ස් කරන්න නැතුව අපිට පුළුවන් ඩෙන්ටිටි එක අරගෙන එලිමෙන්ටරි මේට්‍රික්ස් එකක් හදාගෙන එයාගෙන් මල්ටිප්ලයි කරලා ඒ වැඩේම කරගන්න. ඒක තමයි මෙතන තියෙන කී මේ ෆැක්ට් එක වෙන්නේ මේක ප්‍රූව් කරන්න. තේරුණා ඇති කියලා මම හිතනවා. ඒතර වම් පැත්තේ හැදෙන්නේ I එක වෙද්දි දකුණු පැත්තෙන් අන්තිමට A ඉන්වර්ස් එක හැදිලා යනවා. අදට ඇති එහෙනම්